හරි. ඒතර ගිය සතියේ තර්ස්ඩේ ක්ලාස් එක වෙනුවට තමයි අද අපි මේ දවස් දාගත්තේ. එතකොට ගිය සතියේනේ මේකට කලින් අපි තර්ස්ඩේ ක්ලාස් එකේදී කතා කරා affixes ගැන. හරිද? affixes ගැන කතා කළා. ඒකේ ටියුට් එකේ ඇක්ටිවිටීස් කීපයක් දුන්නා කරන්න. අපි අද ඒකේ ආන්සර්ස් කතා කරනවා. ඒ ටියුට් එකේ ඇක්ටිවිටීස් වල ඊට කලින් ඉක්මනට affixes කියන්නේ මොනවද කියලා ඉක්මනට මතක් කරගමු. කවුරු හරි අර ඒකේ හරි ගැටලු තියෙනවා නම් ඒකේ වීඩියෝ එක මම දාලා ඇති. හරිද? මම ගෲප් එකට දැම්මද කියලා. ඔව් වීඩියෝ එක දාලා තියෙනවා. ඕන කෙනෙකුට ගිහිලා ඒ පාඩම අපව බලන්න පුළුවන්. හරි? right. So affixes කියලා අපි කිව්වේ affixes are used to make new words. අලුත් වචන හදන්න අපි affixes පාවිච්චි කරනවා. affixes කිව්වහම affixes of two kinds. affixes වර්ග දෙකයි. prefixes and suffixes. affixes වර්ග දෙකයි. prefixes and suffixes. හරිද? prefixes කියලා අපි කිව්වේ අපි ගිය සතියේ කරපු එක ඉක්මනට මතක් කරගමු. හරිද? prefixes කියලා කිව්වේ root word එකකට ඉස්සරහින් එකතු කරන කොටස් වලට. උදාහරණයක් කිව්වා happy කියලා ගමු. root word එක ඒ කියන්නේ මුල පදය. එකට අපි ඉස්සරහට එකතු කරනවා un කියන prefix එක. එකක් හින්දා prefix බහුවචන පදේ තමයි prefixes. new word අලුත් පදය තමයි unhappy. හරිද? suffixes පැත්තට ගියාම happy අපි ගමුකෝ care කියන වචනේ. care එක තමයි root word එක. එකට අපි එකතු කරන full කියන suffix එක පිටිපස්සෙන්. ඒතර suffixes එකතු කරන්නේ root word එකට. ඒතර care තමයි root word එක. ඒ කියන්නේ මුල පදය. care කියන root word එකට අපි එකතු කරනවා suffix එකක් full. brand new word is careful. අලුත් වචනේ තමයි careful. හරිද? ඔය විදිහට අපි prefixes suffixes ගැන ඉගෙන ගත්තා. prefixes කියන ඒවා ඉස්සරහින් එකතු කරන ඒවා. suffixes කියලා කියන්නේ පිටිපස්සෙන් එකතු කරන ඒවා. root word එකකට ඉස්සරහින් නම් prefixes, පිටිපස්සෙන් නම් suffixes. ඔය දෙකටම අපි කියනවා affixes කියලා. ඒතර affixes කිව්වහම root word එකට ඉස්සරහින් හරි පිටිපස්සෙන් හරි එකතු කරලා අලුත් වචන හදාගන්න භාවිතා කරන කොටස් වලට අපි කියනවා affixes කියලා. ඒතර ඒක කොටස් දෙකයි. ඉස්සරහින් එකතු කරනවා නම් prefixes, පිටිපස්සෙන් එකතු කරනවා නම් suffixes. ඊළඟට මේක අපි තව දෙයක් කිව්වා. word class එක ගැන අපි කතා කරා. මේ වචන වල word class එක කියලා කිව්වේ මේ වචනය word class එක කියලා කියන්නේ මේක noun එකක්ද verb එකක්ද adjective ද එහෙම නැත්නම් adverb එකක්ද කියන එක අපි ඔය
main word classes 4ක් විතරයි ගත්තේ. ඒ කියන්නේ මේ වචනේ ඇති මොන word class එකටද අර 4ෙන්. මේ වචනේ ඇති මොන word class එකටද. මේක තමයි තිබිච්ච වචනේ. පරණ වචනේ root word එක happy. අපි අලුතෙන් හදාගත්ත වචනේ unhappy. ඒකට මේ දෙකේ word classes මොනවද? happy කිව්වහම මේක adjective එකක්. ඒ කියන්නේ නාම විශේෂණයක්. unhappy කියන්නේත් adjective එකක්. හරිද? ඒතර prefix එක එකතු වුණා කියලා word class එක වෙනස් වෙලා නැහැ. තිබුණෙත් adjective එකක්, අපි අලුතෙන් හදාගත්තෙත් adjective එකක්. ඒක නිසා අපි කිව්වා prefixes එකතු කරාම ගොඩක් වෙලාවට හැමතිස්සෙම නෙමෙයි ගොඩක් වෙලාවට word class එක වෙනස් වෙන්නේ නැහැ. තේරුම වෙනස් වෙනවා කියන්නේ. මොකද happy සතුටුයි, unhappy සතුටු නැහැ. කියන එක විරුද්ධ තේරුමක් ඇවිල්ලා තියෙනවා. ඒතර meaning changes තේරුම වෙනස් වෙනවා. word class remain the same. word class එක ඒකමයි. එක තියෙනවා. තේරුම වෙනස් වෙනවා. suffixes පැත්තට ගියහම කයා කියන එක අපිට ඒක noun එකක් හරි verb එකක් හරි මොකද noun එකත් කයා verb එකත් කයා. එතකොට අපි ගමු මේක verb එකක් කියලා. කයා කියන එක verb එකක් විදිහට ගත්තාම ඒක පිටිපස්සට full කියන suffix එක එකතු කරලා හදන careful. careful කියන්නේ adjective එකක්. එතකොට word class එක වෙනස් වෙලා verb එකක් තිබුණේ suffix එක එකතු කරලා හදාගත්තේ adjective එකක්, නාම විශේෂණයක්. ක්‍රියාපදයක් නාම විශේෂණයක් වෙලා තියෙනවා. එතකොට අපි කිව්වා suffixes එකතු කරාම ගොඩක් වෙලාවට word class එක වෙනස් වෙනවා. තේරුම වෙනස් වෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට word class එක වෙනස් වෙනවා suffixes එකතු කරාම. prefixes එකතු කරාම word class එක වෙනස් වෙන්නේ නැහැ. තේරුම වෙනස් වෙනවායි කියලා තමයි අපි කිව්වේ. දැන් එහෙම වෙන්නේ නැති තැනුත් මං කිව්වා. ඒ කියන්නේ prefixes එකතු වෙලා word class එක වෙනස් වෙන තැන් කලාතුරකින් එහෙම ඒවා තියෙනවා. උදාහරණයක් විදිහට අපි කිව්වා slave. slave කියන වහල් සේවකයාට. වහල්ලු සේවකයන්ට අපි කියන slave. ඒකට ඒක ඉස්සරහට අපි prefix එකක් එකතු කරනවා. en කියලා. එතකොට අලුත් වචනය enslave. slave කියන්නේ noun එකක්. වහල් සේවකයා. enslave කියන්නේ verb එකක්. ඒ කියන්නේ වහල් සේවයේ යොදවනවට. prefix එක එකතු වුණා. word class එකත් වෙනස් වුණා. තිබුණේ noun එකක්, අලුතෙන් හදාගත්තේ verb එකක්. ඒක නිසා තමයි අර මං කිව්වා prefix අපි සාමාන්‍යයෙන් කියනවා prefixes එකතු වුණාම word classes වෙනස් වෙන්නේ නැහැ. adjective එකක් තිබුණේ අලුතෙන් හදාගත්තෙත් adjective එකක්. ගොඩක් වෙලාවට එහෙමයි. තේරුම තමයි වෙනස් වෙන්නේ. හැබැයි prefixes එකතු වෙලා word classes වෙනස් වෙන තැන් කලාතුරකින් තියෙනවා. එහෙම වෙනස් වෙන තැනුත් තියෙනවා. ඒක මතක තියාගන්න ඕනේ. හරිද? suffixes වල අපි කිව්වේ word class එක වෙනස් වෙනවා කියලා. verb එක adjective එකක් වුණා. හැබැයි සමහර වෙලාවට එහෙම වෙන්නේ නැති තැනුත් තියෙනවා. word class එක වෙනස් වෙනවා කියලා කියන්නේ අපි suffixes එකතු කරාම. හැබැයි එහෙම වෙනස් වෙන්නේ නැති තැන් තියෙනවා. මොනවද උදාහරණ? boy noun එකක්. boy කිව්වම නාම පදයක්නේ. ඒකට අපි එකතු කරන suffix එකක් s පිටිපස්සෙන්. ඒතකොට new word එක boys. ඒකත් noun එකක්. වෙනස තමයි singular එකක් plural වුණා. ඒතර suffixes එකතු වෙන හැම වෙලාවෙම word class එක වෙනස් වෙනවා කියලා නෑ. අපි කියන ගොඩක් වෙලාවට word class එක වෙනස් වෙනවා. එහෙම වෙනස් වෙන්නේ නැති තැනුත් තියෙනවා. prefixes වල අපි කියන්නේ තේරුම වෙනස් වෙනවා.
word class එක වෙනස් වෙන්නේ නැහැ කියලා. හැබැයි කලාතුරකින් word class එක වෙනස් වෙන තැනුත් තියෙනවා. හරිද? ඕක තමයි ඔකට අපි උදාහරණයක් දුන්නා. suffixes වලට fullest කියලා එහෙම suffixes වර්ග ටික දුන්නා. prefixes පැත්තේ prefixes උදාහරණ ටික දුන්නා ලියා ගන්න. හරිද? දැන් අන්තිමට අපි ඔන්න ඔය කොටස තමයි කතා කරේ. හරි මම ගොඩාක් විස්තර කළා අපව පැහැදිලි කරේ නෑ මොකද අපි පහුගිය පාඩමේ තනිකර දවසක් ඕක ගැන කතා කරා. හරිද? ඒකේ මොනවා හරි ගැටලු තියෙනවා නම් ගිය සතියේ හිටපු නැති කෙනෙක් ඉන්නවා නම් වීඩියෝ එක බලන්න. ඒකේ අපි පාඩම කරලා තියෙන්නේ. හරි. දැන් බලමු ටියුට් එකේ ප්‍රශ්න. ටියුට් එකේ වැඩ කරලාද තියෙන්නේ? හරිද? ආමින්දු වැඩ කරලා තියෙන මට පොඩ්ඩක් පෙන්වන්න බලන්න මේ ඔයාගේ කැමරා එක ඔන් කරලා පෙන්වන්න බලන්න ටියුට් එක. හරි. කරපු අය පෙන්වන්න බලන්න තමන් එදා අර හරි වෙලා තියෙන්නේ. ඉවිසර උත්තරාගේ හරි රශ්මි හරි රශ්මි තුලන්දි ජාන්ලි ලියලා තියෙන්නේ. දිනුරි ලහිරු සීනලි හරි දිනුරිගේ හරි දුනිත් හරි 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 හසරගේ හරි හිරුනි හරි හරිද? වැඩ ටික දුන්නාම වැඩ කරන්න මොකද පේනවනේ වැඩ ටික පෙන්නන්න ගියාම අය හත් දෙනෙක්ම ටක් ගාලා අන්තිම ලීව් වුණා. හරි. ඒක නිසා වැඩ කරලා තියෙන්න ඕන. හරිද? වැඩ කරලා තියෙන්න ඕන. මොකද මේ ඉස්සරහට ඉතින් ඔය කොහොම තමයි බලන්න වෙන්නේ. දැන් ලබන සතියේත් කැමරකින්වත් බලන්න ඕන වැඩ කරලාද කියලා. නැත්නම් සමහර අය වැඩ කරන්නේ නැහැ. වැඩ කරන්න ඕන. මොකද නැත්නම් අපි කරන්නේ ප්‍රයෝජනයක් නැති වෙනවා. අනිත් එක තමයි මම ඔයාලට පේපර් එකක් දෙනවයි කියලා මේ සතියේ මොකක් හරි මම ක්‍රමයකින් පේපර් එකක් දෙනවා. හරිද? ක්‍රමය මම කියන්න උඩට දාන්න කොහොමද පේපර් එක දෙන්නේ කියලා. මාරි පේපර් එකක් ලියන්න දෙනවා. හරි. right. බලා ගන්න first one පළවෙනි ප්‍රශ්නය ටියුට් එකේ. දැන් තමන්ගේ උත්තර තමන් ලියපු answers හරිද කියලා බලන්න. වැරදි නම් ඒවා හදා ගන්න. question number 1 පළවෙනි එකේ ඉඳලා බලාගෙන ඉන්නේ form antonyms to give words to the given words using the prefixes and this or im. prefixes අපිට තුනක් දීලා තියෙනවා. හරිද? අපිට ඕන prefixes ගන්න බෑ. prefixes වර්ග තුනක් දීලා තියෙනවා. ඒ තුන පාවිච්චි කරලා අපිට කියනවා antonyms හදන්න කියලා.
antonyms කියලා කියන්නේ opposite words. ඒ කියන්නේ විරුද්ධ පද. විරුද්ධ පද හදන්න කියලා කියනවා. දීලා තියෙන prefixes පාවිච්චි කරලා. බලාගෙන යන්න. first one පළවෙනි එක advantage. මොකද්ද මේකට ගන්න prefix එක? disadvantage. ඔව්. මේකට අපිට ගන්න පුළුවන් prefix එක තමයි dis කියන prefix එක. එතකොට හැදෙනවා disadvantage. advantage කියන්නේ වාසිය, ප්‍රතිලාභය, වාසිය. disadvantage කියන්නේ ඒකේ අනිත් පැත්ත, අලාභය, අවාසිය. right. next one tidy. tidy. මොකද tidy කියන්නේ? ඔව්, tidy කියන්නේ පිළිවෙලයි. දැන් මම කිව්වොත් එහෙම my room is tidy කියලා, මගේ කාමරේ හරි පිළිවෙලයි. ඒකේ විරුද්ධ පදේ අපි හදා ගන්නවා. මොකද්ද ගන්න prefix එක? untidy. un කියන prefix එක අරන් හදාන්න පුළුවන් untidy පිළිවෙල. next one approve. approve කියන්නේ මොකක්ද තේරුම? approve කරනවා කියන්නේ දෙයක් අනුමත කරනවා. එතකොට කොහොම මොන prefix එකද අපි ගන්න ඔය දීලා තියෙනේමයි? disapprove. disapprove. disapprove ඒ කියන්නේ අනුමත කරන්නේ නැහැ. cover. cover කියන්නේ මොන හරි දෙයක් ආවරණය කරනවා. cover. මොකද්ද ගන්න prefix එක? dis. ඔව්. ඒකේ මෙහෙම එකක් තියෙනවා. දැන් අපි cover කිය ඔව් මොකද්ද? මට ඇහුණා කියන්න බෑ. දාපු උත්තර කියන්න. ඔව්. uncover කියලා ගන්න පුළුවන්. හරිද? discover කියන එක අපි ඔතෙන්ට නොගෙන ඉමු. මොකද discover කියන්නේ වෙනම වචනයක්. හරිද? discover කියන්නේ වෙනම හැදෙන වචනයක්. ඒක prefix එකක් එකතු වෙලා හැදෙන එකක් විදිහට අපි ගන්න එක වෙනම වචනයක් විදිහට ගන්න. හොඳද? මේකට cover කියන එකට අපි prefix එක දාලා හදාගන්නේ uncover. cover කියන්නේ ආවරණය වෙලා තියෙනවා. uncover කියන්නේ නිරාවරණය වෙනවා. qualify. ඔව් qualify වෙනවා කියන්නේ සුදුසුකම් ලබන මොන හරි එකට සුදුසුකම් ලබනවා qualify. අපි ඒකට දානවා prefix එකක් dis. එතකොට disqualify. සුදුසුකම් ලබන්නේ නැහැ. next one movable. movable. movable කියන්නේ මොකක්ද තේරුම? movable කියන්නේ චලනය කළ හැකි. ඔව් චලනය කළ හැකි. එහා මෙහා අරන් යන්න පුළුවන් නම් අපි කියන movable. මොකද්ද ගන්න prefix එක? ඔව් im කියන prefix එක ගන්න. එතකොට හැදෙනවා immovable. ඒ කියන්නේ චලනය කළ නොහැකි. එතනම im
IR වගේ ඒවා ඉංග්ලිෂ් ප්‍රිෆික්සර්ස් නෙමෙයි ඒවා ලැටින් ඒවා ලතින් භාෂාවෙන් ආපු ප්‍රිෆික්සර්ස් ඉංග්‍රීසි වලට හරි immovable චලනය කළ නොහැකි next one necessary necessary කියන්නේ අවශ්‍ය වූ essential කියන තේරුම අවශ්‍ය කියන එක එතකොට ගන්න අපි prefix එක මොකද ගන්නෙ විරුද්ධ පදේ හදා ගන්න unnecessary අනවශ්‍ය තව මට ඉස්සෙල්ලා අර කියන්න බැරුණා හසරි මේක අර cover කියන එකේ discover කියලා දැන් අපිට මේක කියනවා තව prefix එක එකතු කරලා අපිට හදාගන්න කියන්නේ මොන පදේද මොන පදේද හදාගන්න ඕනේ antonyms එක antonym විරුද්ධ පදේ හදාගන්න ඕනේ එතකොට discover කෙනෙක් කොහොමද ගන්න බෑ හරි විරුද්ධ පදේ හදාගන්න ඕන unnecessary කියන්නේ අත්‍යවශ්‍ය නොවන next one perfect perfect කියන්නේ තේරුම මොකද්ද perfect සම්පූර්ණයි සම්පූර්ණයි perfect කොත් මොන හරි දෙයක් ගොඩක් හොඳයි සම්පූර්ණයි කියන එක තමයි perfect කියන්නේ මොකද්ද opposite word එක විරුද්ධ පදේ හදාගන්න මොන prefix එකද ගන්නෙ imperfect im ගන්නේ imperfect කිව්වොත් අඩුපාඩු තියෙන සම්පූර්ණ නැති කියන තේරුම imperfect හරිද ඔන්න ওই වචන ටික හදා ගන්න ඕන prefixes දාලා වැරදි තියෙනවා නම් ඉක්මනට හදා ගන්න ඊළඟට අපි දෙවෙනි ප්‍රශ්නය බලන්නේ right දැන් බලමු question number 2 ඒකේ කියනවා form words by adding suffixes less able full ly එහෙම නැත්නම් ly and ness අන්නේ suffixes පාවිච්චි කරලා අපිට කියනවා වචන හදන්න කියලා අලුත් වචන මතක තියාගන්න සාමාන්‍යයෙන් අපි suffix එකක් දෙනකොට මෙහෙම නම් suffix එක less නම් අපි මේ පැත්තෙන් තමයි ඉරි කෑල්ලක් ගහන්නේ අපි ඉරි කෑල්ලක් ගහන්නේ අපි suffix එකේ මේ පැත්තට තමයි ඉරි කෑල්ල ගහන්නේ මොකද අපි වචන ඉන්නේ ওই පැත්තෙන් හින්දා හරිද එකතු කරන්නේ මේ පැත්තටනේ prefix එකක් ඔයාලට දුන්නොත් ඉරි කෑල්ල ගහන්නේ පිටිපස්සේ වචන ඉන්නේ මේ පැත්තට හින්දා හරිද ඒක මතක තියාගන්න first one පළවෙනි එක great මොකද්ද ගන්න suffix එක grateful full කියන suffix එක ගන්න මොකද්ද grateful කියන්නේ ස්තුතිවන්ත වෙනවා මට කියත හැකි I am grateful for your support කියලා කිව්වොත් ඔයාගේ support එකට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා අපි සිංහලෙන් කෘතඥ වෙනවා කියන්නේ අන්නේ තේරුම sleep second word දෙවනි වචනය sleep මොකක්ද අපි ගන්න suffix එක sleepless මතක තියාගන්න less කියලා આવොත් suffix එක මොකද්ද තේරුම less කියන එක අපි කලින් අටවසරේදී ඉගෙන ගත්තා less කියන්නේ නැති එහෙම නැත්නම් without කියන එක
ලස් කියලා આવොත් තේරුම නෑ කියන තේරුම. හෝම් දැන් අපි ගත්තොත් හෝම් කියන්නේ ගෙදර. හෝම්ලස් කිව්වොත් ගෙදරක් නැති. කෙයා කියන්නේ ප්‍රවේශම පරිස්සම. කෙයාලස් කිව්වොත් ප්‍රවේශමක් නැති. හරිද? අන්න ඒ වගේ ලස් කියලා આવොත් නැති කියන තේරුම. ස්ලීප් කියන්නේ එතකොට නිින්ද. ස්ලීප්ලස් කිව්වොත් නිදි නැති. ඇඩ්ජෙක්ටිව් එකක් හැදෙන්නේ. verb එක ඇඩ්ජෙක්ටිව් එකක් වෙනවා. හරිද? count ගණන් කරනවට මොකද්ද ගන්න suffix එක? countable, countable ගන්න පුළුවන්. able අරගෙන countable කියලා හදන්න පුළුවන්. ගණන් කළ හැකි කියලා. තාම මොකද්ද කරන්න හදන්න පුළුවන්? තව suffix එකක් ගන්න පුළුවන්. uncount, uncount කියලා ගත්තහම වැරදිනේ. මොකද හේතුව? countless, ඔව්. uncount කියලා ගන්න බෑ. කල්පනාවෙන් බලා ගන්න ප්‍රශ්නේ un කියන්නේ prefix එකක්. මුලට එකතු කරන ඒවා. අපි මේ කතා කරන්නේ prefixes ගැන නෙමෙයි suffixes ගැන. පිටිපස්සෙන් එකතු කරන ඒවා. හරිද? ඔව්. අපිට countless කියලා ගන්න පුළුවන්. countless කියන්නේ ගණන් කළ නොහැකි. හරිද? ගොඩක් කියන countless days and nights කියලා එක ගණන් කළ නොහැකි දින ගණනක් බලන් හිටියනම් අන්න ඒ වගේ. හරිද? speech මොකද්ද ගන්න suffix එක? plus, speechless. so speechless කිව්වහම අර ගොඩක් පුදුම වුණාම කෙනෙක් අපිට කියා ගන්න වචන නැති වුණාම අපි කියනවා speechless. I'm speechless කියලා කිව්වොත් මට හරියට පුදුම වුණා. මට වචන නෑ ඒක විස්තර කරන්න. අන්නේ තේරුම speechless. end මොකද්ද ගන්න suffix එක? end endless, plus, endless. oh එකලත් අපි ගන්නේ less endless. මොකද්ද endless කියන එකේ තේරුම? ඉවරයක් නෑ. ඔව් අවසානයක් නැති. ඉවරයක් නැති කියන එක. end කියන්නේ අවසානය. endless කියන්නේ ඉවරයක් නැති. sick අසනීප කියන එකනේ sick. ලෙඩ වෙලා. මොකද අපි ගන්න suffix එක? sickness, sickness, sick sickless කියලා අපි ගන්න. sickness කියලා නම් කියනවා. හරි. sickness. හරි. sickly කියලා වචනේත් අපි සාමාන්‍යයෙන් සමහර තැන්වල පාවිච්චි කරනවා. sickly citizens කියලා කියනවා. හරිද? ඊළඟට tight. sick කියන්නේ අසනීපය. tight කියන්නේ මොකද තේරුම? ඔව් තදයි. tight කියොත් තදයි. එතකොට මොකක්ද අපි ගන්න suffix එක? tightly, ඔව් අපිට tightly කියලා කියන්න පුළුවන් adverb එකක් හදන්න. ඒ වගේම අපිට tight තද වැඩි භාවයට අපි කියනවා tightness. tightly කියලා හදන්නත් පුළුවන් tightness කියලා හදන්නත් පුළුවන්. ඊළඟට weak. මොකක්ද ගන්න suffix එක? weak. ඔය weak මොකක්ද? weekly, ඔව් w
double EK week කියන්නේ සතිය. ඒකට අපිට ඔකට ගන්න පුළුවන් weekly ly. weekly කිව්වොත් එහෙම දැන් අපි කියන්නේ weekly newspapers ඒ කියන්නේ සතියකට සැරයක් එන පත්තර. අන්න ඒ වගේ. ඊළඟ වචනය ඒකත් week. හැබැයි එතන week කියන්නේ මොකද්ද? දුර්වල කියන එක. මොකද්ද ගන්න suffix එක? weakness කියන්නේ දුර්වලතාවය. weak කියන adjective එක, weakness කියන්නේ noun එක. ඔය ness අගට එනවා නම් ගොඩක් වෙලාට ඒක noun එකක් තමයි හැදෙන්නේ. හරිද? right. ඔය තමයි question number 2 දෙවෙනි ප්‍රශ්නයේ උත්තර. වැරදි තියෙනවා නම් ඉක්මනට හදා ගන්න. right. question number 3. ප්‍රශ්නේ බලමු. question number 3 වල ඔයාලට tables දෙකක් තියෙනවා, වගු දෙකක් දීලා තියෙනවා දෙපැත්තෙන්. right. දැන් මේක table එකක prefixes දීලා තියෙනවා. ඒ prefixes වලට ගැලපෙන, ඒ කියන්නේ root words වලට ගැලපෙන prefixes එකතු කරලා වචන හදන්න ඕනේ. අනිත් පැත්තේ root words suffixes දීලා තියෙනවා. ඒතර මේ පැත්තේ suffixes ගැලපෙන root word එකට එකතු කරලා අලුතෙන් වචන හදන්න ඕනේ. හරිද? ඔය දෙකම කරන්න ඕනේ, වගු දෙකම. දැන් බලමු උත්තර. ඉස්සෙල්ලා අපි prefixes table එක වගුව බලමු. පළවෙනි වචනය තියෙනවා legal. මොකක්ද එකතු කරන්න පුළුවන් prefix එක? illegal. ill කියන prefix එක ගන්න පුළුවන්. එතකොට වචනය හැදෙනවා illegal. legal කියනවා නීත්‍යානුකූල. නීතියට අනුව කියන එක, according to the law කියන එක. illegal කියනවා නීත්‍යානුකූල නොවන. ඊළඟට school. පාසල. මොකද්ද ගන්න prefix එක? preschool. ඔව්. school කියන එකට අපි එකතු කරන prefix එකක් pre. එතකොට හැදෙනවා preschool, පෙර පාසල. start. start කියන්නේ ආරම්භය. මොකද්ද ගන්න prefix එක? ඔව්. re කියන prefix එක ගන්න. එතකොට restart. මතක තියාගන්න re ආහම re කියන එකේ තේරුම එන්නේ again කියන තේරුම. හරිද? අර වෙනත් prefixes වල ගොඩක් වෙලාට විරුද්ධ තේරුම් එනවා. අපි ගොඩක් ගත්තා වෙනකොට මේ දෙකේ එහෙම නෙමෙයි. විරුද්ධ තේරුම නෙමෙයි එන්නේ. re කියලා කිව්වොත් once again කියන එක. දැන් අපි rewrite කිව්වොත් write again. replay කිව්වොත් play again. හරි. අන්න ඒ වගේ අපිට තියාගන්න restart කිව්වොත් start again කියන එක. නැවත කියන තේරුම. හරිද? ඊළඟට possible
possible කියන්නේ කරන්න පුළුවන් කළ හැකි මොකද්ද අපි ගන්න ඔය දීලා තියෙන prefixes වලින් මොකද්ද ගන්න Impossible. Impossible. impossible impossible කියන්නේ කරන්න බැරි කළ නොහැකි කියන එක next one tie මොකද්ද මේ tie කියන්නේ ගැට ගහනවා. Katagan. ඔව් tie කියන්නේ verb එකක් මෙතන ගැට ගහනවා මොකද්ද ගන්න prefix එක අපි Untie. ඔව් un කියන prefix එක අරන් හදනවා untie untie කියන්නේ ගැටේ ලිහනවා ගහපු ගැටයක් ලිහනවා නම් අපි කියනවා untie next one connect connect කියන්නේ සම්බන්ධ වෙනවා නැත්නම් සම්බන්ධතාවය ඇති කර ගන්නවා මොකද්ද විරුද්ධ පදේ Disconnect. Disconnect. ඔව් අපි dis කියන prefix එකක් දීලා තියෙනවා ඒකෙන් හදනවා disconnect ඒ කියන්නේ සම්බන්ධතාවය නැති වෙනවා ඊළඟට තියෙනවා sufficient Insufficient. sufficient කියන්නේ Pramanavat. ප්‍රමාණවත් වූ ප්‍රමාණවත් තරම් දෙයක් වෙනවා නම් අපි කියනවා sufficient දැන් මොකද්ද ගන්න prefix එක එහා පැත්තේ කොටුවෙන් Insufficient. insufficient oh I n insufficient කිව්වොත් ප්‍රමාණවත් තරම් නැහැ insufficient right next one regular regular කියලා කියන්නේ අපි මොකද Pramavat. පිළිවෙලක් තියෙන. ඔව් පිළිවෙලක් තියෙන රටාවක් තියෙන නම් අපි කියන regular මොකද්ද ගන්න prefix එක Irregular. ඔව් එතකොට අපි ගන්න prefix එක තමයි I R අරගෙන හදනවා irregular ඒ කියන්නේ රටාවක් නැති හරි පැටර්න් එකක් නැති කියන එක හරිද unබැරිද කියලා අහන්නේ මේකටද unsufficient කියලා අපි කියන්නේ නෑ හොඳ ඒක වැරදි in එන්න ඕනේ insufficient කියලා right ඊට පස්සේ suffixes පැත්තට යන්න මේ අපි කතා කරේ අර prefixes ඔටුවේ වචන ටික suffixes පැත්තේ වචන ටික tall තියෙනවා මොකද්ද ගන්න suffix එක tall කියන්නේ උසයි Taller. Tallest. ඔව් දෙවිදිහකට හදන්න පුළුවන් උතන suffixes දෙකක් තියෙනවනේ er එකක් අනිත් එක est එතකොට අපිට taller කියලා හදන්නත් පුළුවන් එහෙම නැත්නම් est දාලා tallest කියලා ගන්නත් පුළුවන් ඒ කියන්නේ tall කියන adjective එකේ comparative එකයි superlative එකයි er දැම්මම comparative est දැම්මම superlative හරිද ඊළඟට young young කියන එකෙත් මතක තියාගන්න දැන් tall වලට er දැම්මනම් ඔයාට young වලට est දාන්න පුළුවන් youngest කියලා tall වලට est දැම්මනම් ඔයාට young වලට er දාන්න පුළුවන් younger කියලා ඒක මාරු කරන්න පුළුවන් ඒ දෙක ඒක නිසා තමයි දෙවිදිහටම දැම්මේ හොඳ youngest කිව්වොත් superlative එක er આવොත් younger කියලා ඒ කියන්නේ comparative එක අපි කියලා දුන්නානේ අර දෙන්නෙක් අතර සංසන්දනය කරනවා නම් comparative දෙන්නෙකුට වඩා වැඩි නම් superlative est care මොකද්ද ගන්න suffix එක
careless, careful. careful කියන එක අපි ගමු උතන හොඳද careful careless කියලා ගන්නත් පුළුවන් careless කියලා වචනේ හදන්න පුළුවන් හරිද හැබැයි careless කියලා අපි ගත්තොත් less එක අපිට වෙන වචනයක් හදන්න ඕන වෙනවා උතන ඒක නිසා careful කියන එක ගන්න next one comments comments කියන්නේ ක්‍රියාපදයක් start කියන තේරුම comments කියලා කිව්වොත් start කියන තේරුම පටන් ගන්නවා කියන එක මොකක්ද එකතු කරන suffix එක commencement ඔව් Commencement. ment කියනවනේ ment කියලා suffix එක commencement කියන්නේ ආරම්භ කිරීම එක නාම පදේ sir commence කියන එකේ meaning එක මොකක්ද comments කියන එකේ තේරුමද ඔව් sir comments කියන්නේ start කියන තේරුම හරිද පටන් ගන්නවා කියන එක commencement කියලා හැදුවාම ඒක comments කියන්නේ verb එක commencement කරාම ඒක noun එක වෙනවා හරි තේරුම පටන් ගැනීම ආරම්භ කිරීම කියන එක right next one comfort comfort කියන්නේ පහසු කියන එක ඉතින් අපි ගන්නවා උතන තියෙන suffixes වලින් මොකද ගන්නෙ comfortable comfortable able comfortable සුව පහසු adjective එකක් kind ඔනොතෙන්ට තමයි අපි less කියන suffix එක ගන්නෙ kindless කරුණාවක් නැති kindful කියලා අපි කියන්නේ නෑ ඒකයි careless වලට මෙතෙන්ට less දාලා මෙතෙන්ට full ගන්න බෑ ඒක නිසා තමයි මම කියවර careless කියන එකට මෙතෙන්ට less ගන්න එපා කියලා හරිද නැත්නම් මේ වචන දෙකක් නැති වෙනවා next one institute institute කියන්නේ මොන හරි දෙයක් පිහිටවනවා කියන අදහස institute ක්‍රියාපදයක් ඒකට අපි එකතු කරන්නේ මොකද්ද ocean කියන එක TION එහෙනම් අපි කරන්නේ institution කරනවා ආයතනය නාම පදයක් වෙනවා poison කියනව මොනවටද was වස වලට විස මොකක්ද අපි ගන්න suffix එක poisonous OUS තියෙනවා එතකොට poisonous විස සහිත adjective එකක් බවට පත් වෙනවා ඔන්න ඔය විදිහට දෙපැත්තේ වචන ටික හදා ගන්න ඕන මන්ට හදා ගන්න තියෙනවා correction තියෙනවා හදා ගන්න ඔය ඉරි ඇඳලා පෙන්නලා තියෙන prefix එක හරි suffix එක හරි ඒක ඔයාලා බලා ගන්න පහසු වෙන්නේ නැත්නම් වචන ලියනකොට කොහොම ඉරි අඳින්න ඕනේ නැහැ හොඳද යටි ඊළඟට බලන්න question number 4 ටියුට් එකේ 4 වෙනි ප්‍රශ්නේ complete the root word with the correct suffix given below to make an adjective root word එකක් දීලා තියෙනවා root words කීපයක් ඒ වගේම suffixes කීපයක් දීලා තියෙනවා අපිට කියනවා ගැළපෙන root word එක
ගැළපෙන suffix එකට එකතු කරලා adjectives හදන්න කියලා තියෙන්නේ. හොඳද? අපි දන්නවා දැන් අපි හදන්නේ adjectives. නාම විශේෂණ පද හදන්න කියලා කියන්නේ. අපි පළවෙනි වචනේ ගමු danger. මොකක්ද එකතු කරන suffix එක? dangerous, ඔව් suffixes අපිට දීලා තියෙනවා ous දීලා තියෙනවා able able දීලා තියෙනවා full ළඟට y දීලා තියෙනවා suffixes හතරක් දීලා තියෙන්නේ වචන තියෙනවා 10ක්. danger කියන එකට අපි එකතු කරනවා ous එතකොට හැදෙනවා dangerous adjective එක dangerous අනතුරුදායක. ඊළඟට comfort දැන් අපි දන්නවා comfort වලට මොකක්ද එකතු කරන suffix එක? comfort කියන එකට comfortable, ඔව් able එකතු කරලා හදනවා comfortable. next one fame famous, famous, fame කියන්නේ ප්‍රසිද්ධිය නාම පදයක්. ඒක අපි e අකුර අයින් කරලා ous එකතු කරනවා famous ඒ කියන්නේ ප්‍රසිද්ධ. sun sunny, sun කියනවා ඉරට අපි y අකුර තමයි දාන්නේ y අකුර දානකොට මතක තියාගන්න n එක ඩබල් කරලා දාන්න sunny. next one pain pain කියන්නේ වේදනාව. මොකක්ද අපි ඒකට ගන්න suffix එක? painful, painful වේදනාව වැඩි කියන එක painful. full කියලා ආවොත් මතක තියාගන්න ඒ කියන්නේ full of කියන එක මොන හරි දෙයක් වැඩි කියන අදහස. beauty කියන්නේ ලස්සන ලස්සන බවින් වැඩි නම් අපි කියනවා beautiful. අන්න ඒ වගේ හරිද? next one wind wind කියනවා සුළඟට අද ගන්න suffix එක windy, windy y අකුර එන්නේ windy. enjoy enjoyable, enjoyable, enjoyable එන්නේ able enjoy විනෝද වෙන්න පුළුවන් කියන එක enjoyable. suit suitable, ඔව් suit කියන්නේ මේ අදින suit එක නෙමෙයි suit කියන්නේ ඔය ගැලපෙන කියන එක suit. එතකොට අපි able දැම්මම suitable ගැලපෙන. help උදව් කරනවා මොකද්ද ගන්න suffix එක? full, helpful helpful කියන්නේ එතන උදව් කරන. ඊළඟ වචනේ use එකට ගන්න suffix එක full, full. එකටත් අපි ගන්නවා full. එතකොට හැදෙනවා useful. ඔන්න ඔය විදිහට වචන ටික හදා ගන්න ඕන. හරිද? ඔය question number 4 වල හදන වචන ටික ඉක්මනට වචන වැරදි නම් හදා ගන්න. ඊට පස්සේ පස්වෙනි ප්‍රශ්නේ ඔය හිස්තැන් පුරවන්න තියෙන මේ වචන 10යි. පස්වෙනි ප්‍රශ්නේ වාක්‍ය 10ක් තියෙනවා. ඒ වාක්‍ය 10 හිස්තැන් පුරවන්න ඕන. මේ හදාගත්ත වචන 10යි. මන්ට වැරද්ද තියෙනවා නම් හදාගන්න. ඊට පස්සේ අපි පස්වෙනි ප්‍රශ්නේ බලමු.
right දැන් බලමු අර පස්වෙනි ප්‍රශ්නය හොඳද මෙන්න මේ ප්‍රශ්න පස්වෙනි ප්‍රශ්නේ හරිද වාක්‍ය 10ක් තියෙනවා ඒකේ ඔයාලා blanks fill කරන්න ඕනේ අපි හදාගත්ත ඔය adjectives 10 පාවිච්චි කරලා right first one ඒක බලන්න instruction එක now try to fill in the blanks with a suitable word from those above කියලා කලින් ඉහත ලියපු වචන පාවිච්චි කරලා හිස්තැන් පුරවන්න කියලා කියනවා first one it can be blank to cross the train line so be very careful මේ train line එක railway line එක අපි rail පාර cross කරන එක මෙන්න මේ වගේ වෙන්න පුළුවන් ඒක නිසා ප්‍රවේශම් වෙන්න කියලා කියනවා මොකද්ද ගන්න අපි adjective එක dangerous, oh first one dangerous it can be dangerous to cross the train line so be very careful second one I really like this sofa මේ sofa එකට කැමති it is extremely එක ගොඩක් මොකද ගන්න adjective එක comfortable, comfortable උත්තරේ නෝනේ comfortable third one Beckham is probably one of the most blank එක football players in Britain Britain කියන්නේ බ්‍රිතාන්‍යයේ ඉන්න Beckham කියන්නේ උතන David Beckham කියලා ඉන්න football player කෙනෙක් එයා ගැන මේ කියන්නේ ඉංගලන්තයේ ඉන්න ජනප්‍රියම ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් එක්කෙනෙක් මොකක්ද අපි ගන්න adjective එක famous, famous, famous කියන adjective එක එන්න ඕන Beckham is probably one of the most famous football players in Britain. Fourth one, we have decided to have our lessons in the garden. දැන් අපි තීරණය කර අපේ lessons අපේ පාඩම් garden එකේ එළිය කරන්න as it was a lovely blank day. බොහොම ලස්සන මොන වගේ දවසක්ද? sunny day, sunny day, sunny day කියනවා මොකද අපි එළිය පාඩම කරන්න හදන්නේ it was a lovely sunny day number 5 John's toothache was quite කියවම ගොඩක් කියන තේරුම John ගේ toothache එක දතේ කැක්කුම was quite blank එකක් and he had to go to the dentist ඒ නිසා යාට dentist කෙනෙක් හම්බෙන්න යන්න සිද්ධ වුණා මොකද ගන්න adjective එක painful, 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 painful John's toothache was quite painful quite කියවම මතක තියාගන්න considerable සැලකිය යුතු මට්ටමේ ගොඩක් වේදනාකාරී නිසා යාට dentist කෙනෙක් හම්බෙන්න යන්න සිද්ධ වුණා මේ තියෙන්නේ quite කියන තේරුම quite තා quiet කියලා වචනයක් තියෙනවා ඒක පටල ගන්න එපා ඒක අපි ලියන්නේ Q U I E T කියලා quiet කියන්නේ මොකද්ද quiet කියන්නේ නිශ්ශබ්ද වෙන්න වෙනස මේ quiet වෙනස දින පේනවනේ E අකුර කලින් ඇවිල්ලා තියෙන්නේ මේක quite කිව්වොත් ගොඩක් මේකේ E අකුර අන්තිමට ගිහිල්ලා තියෙනවා quite කිව්වොත් ගොඩක් quiet කිව්වොත්
නිශ්ශබ්ද වෙන්න කියන එක. පටල ගන්න එපා. ඒක නිසා වචන දෙක. Number 6, let's go sailing. Let's go sailing. Sailing කියන බෝට්ටු පදින්න යමුද? රුවල් බෝට්ටු පදින්න යමුද? It is a perfect day for it. Perfect day කියන්නේ හොඳ දවසක්. මේ බෝට්ටු පදින්න. The sun is shining. ඉර හොඳට පායලා තියෙනවා. And it is not too මොකක්ද දෙන ආන්සර් එක? windy, windy. It is not too windy. උලඟ වැඩිත් නෑ. ඉර හොඳට පායලා not too windy කියන්නේ ඒතර හුළඟ ගොඩක් ඇත්තෙත් නෑ. Number 7, this is a really blank book. I am sure you will like it too. වත් මේ පොතට කැමති වෙයි. මේක මොන වගේ පොතක්ද? enjoyable, Enjoyable. This is really an enjoyable book. I am sure you will like it too. Number 8, this film really isn't may filmmaker isn't very blank for children under 10. There is far too much violence. Violence can හිංසාකාරී දේවල්. වෙඩි තියාගන්න Suitable. ඒවා. ඔව්. ඒකට මේක violence ගොඩක් තියෙන. ඒක නිසා මේක ළමයින්ට ගැලපෙන්නේ නැහැ. එතකොට isn't කියලා නේ තියෙන. එතකොට අපි suitable කියන suitable, isn't suitable for children under 10. There's far too much violence. Number 9, the shop assistant කියන කඩේ උදව්වට ඉන්න කෙනාට කඩේ සහායක was so blank එකක් that I'll go there again. මම ආපහු ඒ කඩේට යනවා මෙන්න මෙයා මේ වගේ කෙනෙක්. He gave me a lot of information. එයා මට ගොඩාක් විස්තර තොරතුරු කිව්වා. මොකද්ද ගන්න adjective එක එතකොට? helpful, Helpful. The shop assistant was so helpful that I'll go there again. He gave me a lot of information. Number 10, the higher. It is really blank එක to be able to speak another language. තව භාෂාවක් කතා කරන්න පුළුවන් එක පුළුවන්කම තියෙනවා නම් ඒක මොන වගේද කියලා තමයි අපි උත්තරේ දාන්න ඕනේ. මොකක්ද දෙන්නේ? useful, or useful. ප්‍රයෝජනවත් කියන එක. It is really useful to be able to speak another language. තව භාෂාවක් කතා කරන්න පුළුවන් නම් ඒක ගොඩක් ප්‍රයෝජනවත්. right ඔන්න ඔය විදිහට උත්තර 10 අපි කලින් හදාගත්ත adjectives ටික දාලා හිස්තැන් පුරවන්න ඕන. වැරදි තියෙනවා නම් ඉක්මනට හදාගන්න. හරිද? මේක උත්තර දාලා හදාගත්තු අය 7 වෙනි ප්‍රශ්නේ බලන්න ටියුට් එකේ ප්‍රශ්න අංක 7 පිටු අංක 3 ඒ කියන්නේ page number 3 වල තියෙන 7 වෙනි ප්‍රශ්නේ. මේක හදාගත්ත අය ඒකේ ඉක්මනට ඒකේ ඇක්ටිවිටි එක කරන්නකො. ඒකේ relative clauses වලින් තියෙන්නේ. බලන්න ඉක්මනට ඒකේ answers ටික. right දැන් බලන්න මෙන්න මේ ප්‍රශ්නේ අපි question number 7, expand the sentences using the clauses given below. මේක relative clauses වලින් දීලා තියෙන්නේ. හොඳද? relative clauses වලින්
දීලා තියෙන ප්‍රශ්නයක්. ඔයාලා මේ වාක්‍ය සම්පූර්ණ කරන්න ඕන මේ යට තියෙන උත්තර අරගෙන. මේ clauses අරගෙන තමයි ඉස්තැන් පුරවන්න ඕන. මට බලන්න මොනවද උත්තර කියලා. බලා ගන්න. හරිද? දැන් අපි මේ කතා කරන්නේ relative clauses ගැන. හරිද? අපි relative clauses ගැන කලින් පාඩමක කතා කරා. relative clause එකක් පටන් ගන්නෙ මොකකින්ද? relative clause එකක් පටන් ගන්නෙ මොකකින්ද? relative pronoun. relative pronoun එකකින් පටන් ගන්නෙ. relative clause එකක් පටන් ගන්නවා relative pronoun එකකින්. relative pronouns තුනක් ගැන අපි මුලින්ම කතා කරන්නේ. mainly අපි ප්‍රධානව කතා කරේ තුනක් ගැන. who, which, that කියන තුන ගැන අපි කතා කරා. තව when where ගැනත් අපි කතා කරා. අපි ප්‍රධානව කතා කරේ ওই තුන. who කියන එක අපි පාවිච්චි කරනවා පුද්ගලයින්ට, මිනිස්සුන්ට. which කියන එක සත්තුන්ට, ඒ වගේම දේවල් වලට. that කියන එක ඔය දෙකම වෙනුවට ගන්න පුළුවන්. who which කියන දෙක වෙනුවට ගන්න පුළුවන්. හරි? who which කියන එක වෙනුවට ගන්න පුළුවන්. ඒක defining relative clauses වලදී විතරයි. දැන් මතක තියාගන්න relative clause එකක් කියන්නේ relative clause එකක් පටන් ගන්න relative pronoun එකකින්. relative clause එකෙන් කරන්නේ හරිද? relative clause එකෙන් කරන්නේ දැන් අපි පළවෙනි වාක්‍ය ගත්තොත් එහෙම father repaired the fence නේ. තාත්තා අලුත් වැඩියා කරා the fence. fence කියන්නේ වැට. එතකොට මෙතෙන්ට තමයි relative clause එක එන්න ඕනේ හිස් තැනට. ඒතර relative clause එකෙන් කරන්නේ ඊට කලින් තියෙන නාම පදේ ගැන අපිට තොරතුරක් කියනවා. හරිද? තාත්තා රිපෙයාර් කරාලු ෆෙන්ස් එක මොන ෆෙන්ස් එකද? මොකක්ද මේ ෆෙන්ස් එක කියලා ඒ වැට ගැන අපිට තොරතුරක් කියනවා. ඒකට ෆෙන්ස් එක වැට කියන්නේ පුද්ගලයෙක්ද එහෙම නැත්නම් දෙයක්ද? දෙයක්. එතකොට මොන ප්‍රෝනවුන් එකකින්ද පටන් ගන්න ඕන? who වලින් පටන් ගන්න පුළුවන්ද? who වලින් පටන් which වලින් පටන් ගන්න ඕන. which වලින් පටන් ගන්න clause එකක් බලන්න අර උත්තරවල. which වලින් පටන් ගන්න clauses තුනක් තියෙනවා. එකක් තමයි which was carrying a baby in its pouch. pouch එක කියලා කියන්නේ ඔගේ අර පොඩි තියනවනේ මේ බඩේ තියෙනනේ බෑග් එකක්. ඔව් පැස. අන්නේ පැසේ තමන්ගේ පැටවා අරගෙන යනවායි කියලා කියනවා. ඊළඟ එක කියන which was built around the garden. garden එක වටේ වත්ත වටේ තියෙන ඉදි කළා තියෙන වැට කියන තේරුමෙන්. එතකොට අන්නේ උත්තරේ එන්න ඕන. father repaired the fence
which was built around the garden. Father repaired the fence which was built around the garden. එතකොට මෙන්න මේක තමයි relative clause එක. තාත්තා repair කරා වැට මොන වැටද? which was built around the garden. මේ වත්ත වටේ තියෙන වැට. හරිද? එතකොට මේ වැට ගැන විස්තර කරන්නේ. ඒක නිසා තමයි මේ විස්තර කරන පදේ පිටිපස්සෙන් තමයි relative clause එක එන්නේ. ඊළඟට children watched a TV program. ළමයි TV program එකක් බැලුවා. මෙන්න මේ TV program එක ගැන විස්තර කරන relative clause එකක් තියෙනවා. ඒතර program එක ගැන කියන්නේ නම් which වලින් පටන් ගන්න එකක් වෙන්න ඕන. මොකද්ද උත්තරේ? which was about wildlife. Which was about wildlife. Children watched a TV program which was about wildlife කියන්නේ වනජීවි සත්තු ගැන තියෙන TV program එකක් තමයි ළමයි බැලුවේ. Next one, I saw a picture of kangaroo. A picture of kangaroo. එතකොට මෙන්න මේ a picture of kangaroo kangaroo ගේ පින්තූරයක්. ඒක තමයි විස්තර කරන්න ඕන. එතකොට picture එක ගැන විස්තර කරන්නේ එහෙනම් which වලින් පටන් ගන්න relative clause එකක් ගන්න ඕන. I saw a picture of kangaroo. මොකක්ද එන්නේ? which was carrying the baby in its pouch. Which was carrying the baby in its pouch. Last one, we helped the boy. අපි උදව් කරාලු ළමයාට. මෙන්න මේක මෙයාව තමයි විස්තර කරන්න ඕනේ. ඒතර පුද්ගලෙක් එහෙනම් who වලින් පටන් ගන්න එකක් එන්න ඕන. මොකක්ද එන්නේ? Who was broken his leg. Was broken his leg. කකුල කැඩිච්ච ළමයා. එයාට තමයි අපි උදව් කරේ. ඊළඟට අන්තිම එක අන්තිම වාක්‍ය තියෙනවා I saw the children මම දැක්කා ළමයි. මෙන්න මේ the children කියන noun එක විස්තර කරන්න ඕන. මොන ළමයිද? එතකොට who වලින් පටන් ගන්න ඕන. Who were flying kites. සරුංගල් යවමින් හිටපු ළමයි. හරිද? ඔන්න ඔය විදිහට උත්තර ටික එන්න ඕනේ. ඒ ඇක්ටිවිටි එක ඔයාලට ගොඩක් දාලා තිබුණේ අර අපි relative
process ඉගෙන ගත්ත දැන් මාසෙකට විතර කලින් මාසෙකට දෙකකට කලින් ඒක මතක් කරන් තමයි මේ ඇක්ටිවිටි එක දැම්මේ. ඊළඟට ඒකේ 6 වෙනි ප්‍රශ්නේ දැන් අපි කරේ නෑ ඒක තියෙන්නේ comprehension. ඒ කියන්නේ පොඩි ඡේදයක් තියෙන එක කියවලා ප්‍රශ්න ටිකට උත්තර ලියන්න ඕන. හරිද? ඒක ගෙදරදී කරන්න ඕන 6 වෙනි ප්‍රශ්නේ. ඊළඟට 8 9 10 කියන ප්‍රශ්න reported speech එකෙන් තියෙන ප්‍රශ්න. ඒ කියන්නේ ඒවා මතක තියාගන්න ටිකක් අමාරු පාඩමක් reported speech. අපි ලබන සතියේ ඒක පටන් ගන්නවා. ඒක උනන්දුවෙන් ඒ පාඩමට සහභාගී වෙන්න. මොකද reported speech ටිකක් අමාරුයි. අමාරු පාඩමක්. ඒක 9 දිත් තියෙනවා, 10 දිත් තියෙනවා, 11 දිත් තියෙනවා. O level විභාගෙටත් එනවා. හරිද? ඒක නිසා මේ පාඩම ටිකක් අමාරුයි. reported speech සමහර 9 දී ගන්නවට සමහර ළමයි 11 වසරට යනකොටත් යනකොනුත් සමහර ළමයින්ට තේරුම් ගන්න අමාරුයි. හරිද? සමහර අය ඉන්න මුලදී හරියට ඒක අල්ල ගන්න බැරි වුනහම පස්සේදී ඒක තේරුම් ගන්න බැරි වෙච්ච අය. ඒක නිසා උනන්දුවෙන් මේ ලබන සතිය අපි මේ පාඩම පටන් ගන්නවා. හොඳ පන්තියේදී reported speech. ඒ නිසා මේ පාඩමට සහභාගී වෙන්න. මොකද ඒක ටිකක් අමාරුයි. හරි? ඒකට ඇතුලේ අපිට එක සතියින් ඉවර කරන්නත් බැරි වෙයි. මොකද අපි ඒකේ කොටස් 3ක් කතා කරනවා. questions වාක්‍යයක් දීලා reported speech කරන්න, ප්‍රශ්නයක් දීලා ඒක reported speech කරන්න, instruction එකක් දුන්නොත් කොහොමද reported speech කරන්නේ? කොටස් 3ක් කතා කරනවා. ඒක නිසා ගොඩක් වෙලාව යන පාඩමක්. හරිද? right. ගෙදරදී ඔයාලා උත්තර ලියන්න ඕන 6 වෙනි ප්‍රශ්නෙට ඔය ඡේදය කියවලා උත්තර ලියන්න. ඊට පස්සේ 8 9 10 ඒක එපා. ඒක අපි reported speech කරලා ඕන කරන්න. 11 වෙනි ප්‍රශ්නෙට කරන්න. 11 වෙනි ප්‍රශ්නෙට උත්තර ලියන්න. පින්තූරය බලලා හිස්තැන් පුරවන්න ඕන. 12 කරන්න. 14 කරන්න. මේ ප්‍රශ්න වලට උත්තර ලියලා තියන්න. 6 11 12 14 කියන ප්‍රශ්නේ 13ට ලියන්න යනත් එපා. ඒක reported speech වලින් තියෙනවා. 6 11 12 14 කියන ප්‍රශ්න වලට උත්තර ලියන්න. ඊළඟ දවසේ අපි reported speech පටන් ගන්නවා. හරිද? right. එහෙනම් ආපහු ක්ලාස් එක තියෙන්නේ ආපහු ලබන බ්‍රහස්පතින්දා. හොඳද? ලබන බ්‍රහස්පතින්දා 7:45ට right. ලබන ඊළඟ පන්තියේදී අපි හම්බෙමු. good morning children.